අද 2020 නොවැම්බර් 18 බදාද දවසක් මේ හරිලේසි ඉංග්‍රීසි YouTube channel එකේ පත්තර එක්ක ඉංග්‍රීසි වැඩසටහන මම තිමිර අංජන කාලයකට පස්සේ අපි එකතු වෙන්නේ. අපි අද බලමු සිරෝන් ටුඩේ පත්තරේ ප්‍රධාන සිරස්තල කිහිපයක්. Budget 2021 highlights. Budget කියන්නේ අයවැය 2021 2021 highlights විශේෂ අවස්ථා නැත්නම් විශේෂ කරුණු කියන තේරුම. 2021 අයවැයේ විශේෂ නැත්නම් ප්‍රධාන කරුණු. 5,000 million rupees to provide pipe-borne water connections to 450,000 houses. 5,000 million rupees රුපියල් මිලියන 5000ක් to provide pipe-borne water. Provide සපයනවා. To provide means සැපයීමට මොනවද? Pipe-borne water. Pipe කියන්නේ pipe නැත්නම් නල. මේ borne කියන එකේ අර්ථය තමයි මොන හරි දෙයක් මාර්ගයෙන් ගෙනියනවා. රැගෙන යනවා. මොකක් හරි මාධ්‍යයක් හරහා කියන තේරුම. එතකොට pipe borne water කියන්නේ මේ නල මගින් ගෙනියන ජලය නැත්නම් නල ජලය කියන තේරුම. එතකොට airborne ඔයගොල්ලෝ දෙවන ලෝක යුද්ධ කාලේ ෆිල්ම් එහෙම බලලා තියෙනවා. මේ airborne units ගැන අහන්න ලැබෙනවා. මේ කියන්නේ ගුවනින් යුද්ධයට යන හමුදා බටේ airborne. එයා කියන අපි ගුවන කියන තේරුම. air force ගුවන් හමුදා. එතකොට pipe borne water මේ කියන්නේ නල ජලය. එතන ඉවර නෑ pipe borne water connections. මේ නල ජල සම්බන්ධතා connect කියන අපි සම්බන්ධ කරනවා. connection කියන සම්බන්ධතාවය. ඒතර නල ජල සම්බන්ධතා සපයන්න කාර්ද to 450,000 houses. ගෙවල් 4,50,000කට නැත්නම් 450,000කට. ඒතර මේකෙන් කියන්නේ ගෙවල් 450,000කට නල ජල සම්බන්ධතා සැපයීමට රුපියල් මිලියන 5,000ක් කියලා. 7,000 million rupees to expedite construction of 10,000 rural bridges. So, රුපියල් මිලියන 7,000ක් to expedite කියලා කියනවා කඩිනම් කරනවා කියන තේරුම. මොනවා කඩිනම් කරන්නද? රුපියල් මිලියන 7,000 construction කියන්නේ ඉදිකිරීම construct කියනවා ඉදි කරනවා. construction ඉදිකිරීම මොනවද? of 10,000 rural bridges. rural කියන්නේ ගම්බද කියන තේරුම. ඒතර මේකේ විරුද්ධ පදේ වෙන්නේ urban කියන තේරුම. කියන්නේ නාගරික කියන තේරුම. bridge කියන්නේ පාලම. ඒතර bridges පාලම් 10,000 කියන්නේ 10,000. එතකොට රුපියල් මිලියන 7,000ක් ගම්බද පාලම් 10,000ක් ඉදිකිරීම කඩිනම් කිරීමට 3,000 million rupees to provide teachers and basic facilities to rural schools. රුපියල් මිලියන 3,000ක් to provide සැපයීමට මොනවද කාවද? teachers ගුරුවරුන් and සහ basic facilities. basic කියන්නේ මූලික, facilities කියන්නේ පහසුකම්. කොහාටද? to rural schools. rural කියන්නේ මං ඉස්සර කිව්වා ගම්බද, schools පාසල්. ඒතර ගම්බද පාසල් වලට ගුරුවරුන් සහ මූලික පහසුකම් සැපයීමට රුපියල් මිලියන 3,000ක් මේ වෙන් කරලා තියෙන මුදල් ගැනයි මේ කියාගෙන යන්නේ. 10,000 million rupees to establish tech colleges in Colombo, Kalutara, Kandy, Anuradhapura and Batticaloa. ඒතර රුපියල් මිලියන 10,000ක් establish කියනවා ස්ථාපිත කරනවා කියන තේරුම. එතකොට මොනව ස්ථාපිත කරන්නටද මේ මිලියන 10,000ක් තියෙන්නේ? ටෙක් කොලෙජස් තාක්ෂණික විද්‍යාල. කොහෙද? ඉන් කොළඹ මෙතන කෙටි කරලා තියෙන්නේ කොළඹ කියන එක. මේකෙන් කියවෙන්නේ ඕන කෙනෙක්ට මේ විදිහට කොළඹ කියන එක කෙටි කරලා ලියන්න පුළුවන් කියලා ඉංග්‍රීසියෙන් ලියද්දි මේ පත්තරවල මේ විදිහට ඉඩ ඉතුරු කර ගැනීම සඳහා මේ විදිහට කෙටි කිරීම කරන අවස්ථා තියෙනවා. එතකොට කොළඹ, කළුතර, කැන්ඩි, ඒතර අනුරාධපුර කියන එකත් කෙටි කරලා තියෙනවා. and Batticaloa මඩකලපුව මේ කියන ප්‍රදේශවල ටෙක් කොලෙජස් නැත්නම් තාක්ෂණික විද්‍යාල ස්ථාපිත කරන්න රුපියල් මිලියන 10,000ක් කියලා කියනවා. 5-year tax relief for private educational institutions. අවුරුදු 5ක tax relief. tax කියන බදු, relief කියන්නේ සහන. ඒතර බදු සහනයක්. අවුරුදු 5ක බදු සහන මොනවටද? for කියන සඳහා කියන තේරුම. for private කියන එක කෙටි කරලා දෙන PVT කියලා. private කියන්නේ පුද්ගලික. edu කියන එකත් මෙතන educational කියන එක කෙටි කරලා දෙන. ඒ කියන්නේ අධ්‍යාපනික. education කියන්නේ අධ්‍යාපනය. educational කිව්වොත් අධ්‍යාපනික. institutions කියන්නේ ආයතන. ඒතර පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා අවුරුදු 5ක බදු සහන කියලා කියනවා. Tech colleges annual intake to be increased to 200,000 students. Tech college තාක්ෂණික විද්‍යාල. මේ මෙතන කොමාවක් අගට තියෙනවා tech colleges කියලා. මෙතන මේ කියන්නේ තාක්ෂණික විද්‍යාලවල කියන තේරුම. තාක්ෂණික විද්‍යාලයන්ගේ මේක බහුවචන පදයක අයිතිය හඟවනකොට අපි මේ විදිහට අගට තමයි කොමාවක් දාන්නේ. Tech colleges annual කියන්නේ වාර්ෂික intake
කියන්නේ බඳවා ගන්න ප්‍රමාණය නැත්නම් බඳවා ගැනීම කියන එක තමයි intake කියන්නේ. ඒතර annual intake කියන්නේ මේ වාර්ෂික බඳවා ගන්න ප්‍රමාණය. To be increased මේ is going to be increased කියන එක කෙටි කරලා to be increased කියලා තියෙනවා. එහෙම නැත්නම් will be increased කියන තේරුම මේකේ එනවා. පත්තරවල තමයි මේ විදිහට පාවිච්චි මේ to be කියන එක මේ is going to be කියන එක කෙටි කරලා to be කියලා. ඉතින් මේ තාක්ෂණික විද්‍යාලවල වාර්ෂික බඳවා ගන්න ප්‍රමාණය is going to be increased. increase කියනවා වැඩි කරනවා. මෙතන passive voice එකෙන් තියෙන්නේ is going to be increased කිව්වොත් වැඩි කෙරෙනවා. වැඩි කෙරේවි. කවුද කරන්නේ කියන එක මේ වාක්‍ය ඇතුලේ දාලා නැහැ. ඒකයි passive voice පාවිච්චි වෙන්නේ. ඒතර කීයකටද මේ වැඩි කරන්න යන්නේ? increased to 200,000 students. ශිෂ්‍යයන් ලක්ෂ 2ක් දක්වා වැඩි කරන්න යන්නේ කියලා තියෙනවා. All schools to be given internet connections. සියලුම පාසල් වලට අන්තර්ජාල සම්බන්ධතා දෙන්න යන්නේ. මේකත් all schools are going to be given internet connections කියලා මේ කෙටියෙන් තියෙනවා. හොඳයි මේ විදිහට තවත් කීපයක් තියෙනවා. මම මෙතනින් මේ කොටස නවත්තලා වෙනම විස්තරාත්මකව තොරතුරු සඳහන් වෙන සිරස්තලයකට යනවා. Premier presents appropriation bill for second reading. Premier කියනවා ඔයාලා හරි Premier League, IPL, Indian Premier League ඒ තේරුම නෙමෙයි මෙතන තියෙන්නේ. අගමැතිතුමා කියන තේරුම වෙනවා Premier කියන එකේ. එහෙම නැතුව තව ප්‍රීමියර් කියන එකේ තේරුම තමයි ප්‍රධානම කියන තේරුම. ඉදිරියෙන්ම ඉන්න කියන තේරුම වෙනවා ප්‍රීමියර් කිව්වහම. ඊට අමතරව මම කිව්වත් වගේ අගමැතිතුමාට අපි ප්‍රීමියර් කියලා කියනවා. ඒතර present කියන එකේ මෙතන තේරුම ඉදිරිපත් කරනවා කියන තේරුම. අපි තෑග්ගටත් කියනවා present කියලා. තව යම් තැනක ඉන්නවා කියනට අපි present කියන උදාහරණයක් විදිහට ඉස්කෝලේදී ගුරුතුමිය හෝ ගුරුතුමා තමන්ගේ නම කියද්දී ඔයගොල්ලන්ගේ නම කියද්දී ඔයගොල්ලෝ present කියලා කෑ ගහපු කාලයක් තියෙන්න ඇති. කොහොමද මෙතන තේරුම? මේක ක්‍රියාපදයක් විදිහට තියෙන ඉදිරිපත් කරනවා කියන තේරුම. ඒතර මෙතන simple present tense එකෙන් තියෙන ඉදිරිපත් කරයි කියන තේරුම එන්නේ presents කියලා. මේ simple present tense එක ගැන ඔයගලන්ට වැඩි විස්තර ඉගෙන ගන්න වෙනම පාඩමක් කරලා දෙනවා. description එකේ link එක දාලා තියෙනවා කොහොම හරි. ඒතර ඉදිරිපත් කරලා තියෙන කරයි කියලා තියෙන්නේ මොකද්ද? appropriation bill. මේ appropriation bill කියලා කියන්නේ අයවැයටම තමයි හරියටම කිව්වොත් විසර්ජන පනත් කෙටුම්පත කියන එක තමයි appropriation bill කියන්නේ. පනත් කෙටුම්පතක් නැත්නම් bill එකක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ තාම සම්මත නොවිච්ච පාර්ලිමේන්තුවේ ඒ සම්මත පාර්ලිමේන්තුවට යොමු කරලා තියෙන පනතක් තමයි. හරියටම අපි පනතක් කියන්නේ ඉංග්‍රීසියෙන් act කියලා කියන act එකක් කියලා. පනතක් වෙන්නේ මේ bill එක පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත වුණාට පස්සේ. appropriation bill විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරයි. for second reading දෙවන කියවීම සඳහා. දෙවනි වර කියවීම සඳහා. Prime Minister Mahinda Rajapaksa yesterday අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ presented ඉදිරිපත් කළා the appropriation bill අයවැය පනත් කෙටුම්පත for the fiscal year 2021 2021 මූල්‍ය වර්ෂය සඳහා ෆිස්කල් කියන්නේ මූල්‍ය කියන තේරුම. ඒතර කොහටද මේක ඉදිරිපත් කළේ? presented the appropriation bill for the fiscal year 2021 to parliament පාර්ලිමේන්තුවට for the second reading දෙවෙනි වර කියවීම සඳහා. for කියන්නේ සඳහා. The appropriation bill 2021 was published මේ 2021 විසර්ජන පනත් කෙටුම්පත was published මේක passive voice එකෙන් තියෙන්නේ. publish කියන්නේ ප්‍රකාශයට පත් කරනවා කියන තේරුම. ඒතර was published කියන්නේ මෙතන ප්‍රකාශයට පත් කෙරුණා in the government gazette. government කියන්නේ රජය. gazette දන්නවා gazette එකමයි අපි සිංහලෙන් කියන්නේ. රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරුණා. කවද? on 6 ඔක්තෝබර් 6 වෙනිදා. සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් මේ රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ පනත් කෙටුම්පත. එතකොට ඒ ගැන මහජනතාවට මේ ගැන උනන්දුවක් තියෙන අයට දැනගන්න පුළුවන්, කියවන්න පුළුවන්. ඕනනම් ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්නත් පුළුවන්. Taman හිතනවා නම් මේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙනවා කියලා හිතනවා නම් හරි. This is the 75th appropriation bill after gaining independence. This is කියන්නේ මේක තමයි මොකක්ද 75th 75 වෙනි appropriation bill විසර්ජන පනත් කෙටුම්පත after gaining independence. after කියන්නේ පසුව, gain කියන ලබා ගන්න. after gaining independence කියන්නේ නිදහස. ඒතකොට නිදහස ලබා ගැනීමෙන් පසුව ඉදිරිපත් කෙරෙන 75 වෙනි විසර්ජන පනත් කෙටුම්පත මේකයි කියලා කියන්නේ. ඒ කිව්වේ අයවැයවල් 75ක් දැන් මේ වෙද්දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා නිදහසෙන් පස්සේ. This is also the 11th appropriation bill. මේක තමයි 11 වෙනි විසර්ජන පනත් කෙටුම්පත වෙන්නෙත්. also කියන තේරුම වෙනවා. read by Mahinda Rajapaksa.
මහින්ද රාජපක්ෂ විසින් කියවන 11 වෙනි විසර්ජන පනත් කෙටුම්පත වෙන්නෙත් මේ අයවැයමයි. මහින්ද රාජපක්ෂ entered the chamber at 1:45 pm. මහින්ද රාජපක්ෂ ඇතුල් වුණා. entered කියන්නේ ඇතුල් වුණා. the chamber මේක සිංහලෙන් අපි කිව්වොත් මේ සභාගර්භය. the chamber කියන සාමාන්‍ය මැදිරිය නැත්නම් කුටිය කියන තේරුම් එනවා. මෙතන නම් සභාගර්භය. entered the chamber කීයද at 1:45 pm 1:45ට පස්වරු 1:45ට. කොහේ ඉඳන්ද කියලා සඳහන් වෙනවා. කොහේ ඉඳන්ද කියලා අපි කියන්නේ from කියන එකයි යොදන්නේ. from the government parliamentarians entrance. government කියන්නේ රජයේ parliamentarian කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. parliamentarians කියන මෙතන අගට කොමා උඩින් මේ apostrophe එක දාලා තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා මේ බහුවචන පදයක අයිතිය හංගවන බව සඳහන් කරන අපි මේ අගට s එක මේ s එකට පස්සේ දානවා මේ විදිහට apostrophe එක. ඒතර රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කියන තේරුම මේකේ තියෙන. ඒගොල්ලන්ගේ මොකද්ද? entrance. ඒගොල්ලන්ගේ ඇතුළු වීම ඒ දොරටුව. ඒකෙන් තමයි ඇතුළට ආවේ කියලා කියන්නේ. amidst කියන්නේ අතර මැද කියන තේරුම. amidst cheering and clapping of government MPs. cheering මේ ප්‍රීතිഘോഷා කිරීම and clapping අප්පුඩි ගැසීම පොලසන් දීම of government MPs. රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. MPs කියන්නේ members of parliament. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රීතිഘോഷා සහ අත්පොලසන් නාදය අතර අතර මැද්දේ තමයි ඔය ඇතුළුනේ සභාගර්භයට කියලා මේ කියන්නේ. හොඳයි තවත් සිරස්තලයකට අයවැය ගැන තමයි වැඩිපුර තියෙන්නේ. අපි ඊට සම්බන්ධ නැති සිරස්තලයකට SJB cannot expel me Diana. මේ Diana තමයි කියන්නේ. SJB කියන්නේ සමගි ජන බලවේගය. cannot කියන්නේ බෑ. expel කියන්නේ එලවනවා, පළවා හරිනවා, නැත්නම් ඉවත් කරනවා කියන තේරුම. සමගි ජන බලවේගයට බෑ මාව expel කරන්න, මාව පළවා හරින්න, නැත්නම් මාව එලවන්න, මාව අස් කරන්න බෑ කියලා කියන්නේ. SJB parliamentarian, SJB පාර්ලිමේන්තු මන්ත්‍රී Diana Gamage said කිව්වා she continues to function. function කියන ක්‍රියා කරනවා. continue to function කියන්නේ දිගටම ක්‍රියා කරනවා කියන තේරුම. ඒතර continues කියලා මෙතන simple present tense එකෙන් තියෙන්නේ දිගටම කරනවා කියන තේරුම. ඒතර දිගටම ක්‍රියා කරනවා කියලා. කවුරු විදියටද කියලා as කියන එක තියෙනවා. මේ as ගැන වෙන පාඩමක් කරලා තියෙනවා. ඔයගලන්ට link එක තියෙනවා description එකේ. කවුරු විදියටද දිගටම ක්‍රියා කරන්නේ? as an SJB member සමග ජන බලවේගයේ සමාජිකයෙක් විදියට and that the party cannot. ඒ වගේම කියන එක මේ and කියන එක මෙතන වාක්‍ය සම්බන්ධ කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම that මෙතන that කියන එකේ a කියන එකවත් අර කියන තේරුම නෙමෙයි තියෙන්නේ මෙතන. මේ ඩයනා ගමගේ කියන දේනි සඳහන් කරන්නේ මෙතන. ඒතකොට අපි මේ that මේ ඉදිරිය යොදනවා. and that ඒ වගේම කිව්වා මොකද්ද? that the party cannot. party කියන්නේ පක්ෂය. පක්ෂයට බෑ. cannot expel her. ඉවත් කරන්න. or stop her. අස් කරන්න ho කියන එක o කියන එක මෙතන තේරුම. ho නවත්තන්න ඒව stop her මොනවා කරන එකෙන්ද? stop her from being an MP. being කියන එකේ තේරුම මෙතන සිටීම කියන තේරුම. ඒතකොට being an MP කියන්නේ MP කෙනෙක්ව සිටීම. MP කියන්නේ member of parliament. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටීම නවත්වන්න හෝ ඇව ඉවත් කරන්න පක්ෂයට බෑ. ඒ වගේම දිගටම තමන් දිගටම SJB එකේ සමාජික විදිහට කටයුතු කරනවා කියලා කිව්වයි කියලා මේ තියෙන්නේ. she said කිව්වා she will not allow කියන්නේ ඉඩ දෙනවා මොනවා හරි දෙයකට. ඒතකොට she will not allow ඉඩ දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒතකොට කාටද මේ ඉඩ දෙන්නේ නැහැ කිව්වේ? she will not allow the SJB එකට මොනවා කරන්නද ඉඩ දෙන්නේ නැත්තේ? to suspend අත්හිටවන්න her party membership. ඇගේ පක්ෂ සමාජිකත්වය. membership සමාජිකත්වය. party කියන්නේ පක්ෂය මං කිව්වා. ඒතකොට that easily ඒ තරම් lazy. ඔකේ තේරුම that easily කියන්නේ ඒ තරම් lazy. ඇය ඉඩ දෙන්නේ නැහැ සමගි ජන බලවේගයට ඇගේ පක්ෂ සමාජිකත්වය suspend කරන්න අත්හිටවන්න ඒ තරම් lazy. and ඒ වගේම එහෙම කියලා එයා තව මොනවද කියලා තියෙන්නේ? and warned කියලා එයා warn කළා. කියන්නේ අනතුරු ඇඟෙව්වා. මෙතන අනතුරු අඟවන කියන තේරුම ඒ තරම් තදින්ම හැම වෙලේම එන්නේ නැහැ. warn කිව්වහම මෙන්න මෙහෙම කරනවායි කියලා ටිකක් සැර දෙයක් කරනවායි කියලා කියන එකට තමයි අපි warn කරනවා කියලා සමහර වෙලාවට පාවිච්චි වෙන්නේ. ඔයාලට ඔළුවේ දාගන්න පුළුවන් ඉතින් මේක අනතුරු ඇඟෙව්වා කියන තේරුම. අවවාද කරනකොට අපි warn කියලා කියනවා. කොහරි කිව්වා warn කළා. මොකද that she would seek legal redress. legal කියන්නේ නීති. නෛතික redress කියන්නේ සහන කියන තේරුම තමයි. නීතියෙන් මේ නෛතික සහන බලාපොරොත්තු වෙනවා. නෛතික සහන පතනවා කියලා මේ වෝන් කළා. මෙතන කිව්වොත් මේ උසාවියට යනවා කියලා නඩු දානවා කියලා. නීතියෙන් පිළිසරණ ලබා ගන්න. over the actions of the SJB shortly.
මෙතන over කියන එක තේරුම සම්බන්ධයෙන් කියන තේරුම. එතකොට over the actions of the SJB. SJB එකේ ක්‍රියා කලාපයන් ඒවා ක්‍රියාවන් තමයි actions කියන්නේ. ඒවා සම්බන්ධයෙන් shortly කියන්නේ ඉක්මනින්ම soon කියන තේරුම. ඒතර ඉක්මනින්ම නෛතික සහන පතනවා මේ SJB එකේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කියලා අනතුරු ඇඟෙව්වා. නැතන් ඇය එහෙම කිව්වා කියන තේරුමෙන්. ඒ වගේම ඒ තරම් ලේසියෙන් තමන්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටවන්න සමග ජනබල බලවේගයට ඉඩ දෙන්නේ නැහැ කියලාත් කිව්වා කියලා තියෙනවා. ගමගේ observed ගමගේ මේ ඔබ්සර්ව් කිව්වහම මේකේ සාමාන්‍යයෙන් වැඩිපුර භාවිත වෙන තේරුම තමයි නිරීක්ෂණය කරනවා. ඔබ්සර්ව්ඩ් කියන්නේ ඒක නිරීක්ෂණය කළා. ඒ වගේ තව තේරුමක් තියෙනවා. ඒ තමයි මේ සඳහන් කරනවා කියන තේරුම, ප්‍රකාශ කරනවා කියන තේරුම. ඒ තේරුම තමයි මෙතනට ගැලපෙන්නේ. ඒතර ගමගේ සඳහන් කළා මොකද? that former UNP MP හිටපු කියන එකයි former කියන්නේ හිටපු UNP MP. UNP එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි who had backed the then government. ඒතර හිටපු UNP මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලිත් කියන එක 2 කියන එකේ තේරුම මෙතන ස්වර්ණමාලිත් to had backed back කියනවා සහාය බල කරනවා කියන තේරුම had backed කියලා තියෙන්නේ මේක past perfect කියන tense එකෙන් තියෙන්නේ had backed කියුවහම මේකේ තේරුම සහාය බල කරලා තිබුණා කියන තේරුම මේ ගැන වෙනම පාඩමක් තියෙනවා ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් ඒක පාඩමේ link එක description එකේ තියෙනවා past perfect tense ගැන ඉතින් උපේක්ෂා ස්වර්ණමාලිත් සහාය බල කරලා තිබුණා the then government ඒ කාලේ තිබ්බ කියන එකයි then කියන්නේ ඒ කාලේ තිබ්බ රාජ්‍යයට and that her MP post ඇයගේ MP post එක කියන්නේ member of parliament කියන්නේ මන්ත්‍රී තනතුර post කියන්නේ තනතුර had not been challenged මේක passive voice එකෙන් තියෙන්නේ challenge කියන්නේ අභියෝගයට ලක් කරනවා කියන තේරුම ඒතර had not been challenged කියන එකේ තේරුම ගත්තොත් ඒකේ තේරුම අභියෝගයට ලක් වෙලා තිබුණේ නැහැ කියන එකයි මේකේ තේරුම in court ඒ කියන්නේ අධිකරණයේදී අභියෝගයට ලක් වෙලා තිබුණේ නැහැ කියලා කියන්නේ ওই විදිහට උපේක්ෂා ස්වර්ණමාලි ඔයිට කලින් මේ විපක්ෂයේ ඉඳන් ඒ කාලේ තිබ්බ රජයට තමන්ගේ සහාය පළ කරපු විට ඔයගලන්ට මේ passive voice සම්බන්ධයෙන් තේරෙන්නේ නැත්නම් වෙනම පාඩමක් කරලා තියෙනවා passive voice සම්බන්ධයෙන් ඔයගලන්ට ඒක බලන්න පුළුවන් බොහොම සරලව passive voice ගැන ඉගෙන ගන්න පුළුවන් link එක දෙනවා description එකේ she added එකතු කළා add කියන එකතු කරන added කියන එකතු කළා තවදුරටත් එකතු කළා added that කියන්නේ කිව්වා කියලාම ඒකමයි මේක ඇත්තටම තේරුම කිව්වා that while being in the SJB while කියන්නේ අතරතුරේ being කියන්නේ in සිටීම කියන එක කියලා මම කියවනේ ඒතර මේ SJB එකේ ඉන්න ගමන් ඒ ඉන්න අතරතුරේ in the mean කියන එක කියන්නේ while being in the SJB she had backed the 20th amendment to the constitution back කරලා තිබුණා had backed ඒ කියන්නේ සහාය පාල කරලා තිබ්බා 20 වෙන ආණ්ඩු ක්‍රමීය ව්‍යවස්ථා සංශෝධනයට the 20th amendment to the constitution amendment කියන්නේ සංශෝධනය constitution කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා according to her conscience according to කියන්නේ මේ අනුව කියන තේරුම මොකට අනුවද මේ විශේෂ සංශෝධනයට සහාය පළ කරලා තිබුණේ according to her conscience කියන්නේ මේක වැදගත් වචනේ හෘද සාක්ෂිය ඒගේ හෘද සාක්ෂියට අනුව තමයි මෙහෙම කළේ කියන්නේ හෘද සාක්ෂියට අනුව ගමන් හිතින් එයා දන්නවලු ඒක තමයි ඒකට සහාය දෙන එකයි හරි තීරණය කියලා ඒක අපි කියන්න හදන්නේ after මේ වාක්‍ය ඉවර නෑ according to her conscience after having thought about its consequences to the country මේ විදිහට සහාය පළ කරලා තිබුණේ මොනවායින් පස්සේද after කියන්නේ පසුව after having thought හිතීමෙන් අනතුරු after having thought about its consequences ඒකේ consequences කියන්නේ ප්‍රතිඵල to the country රටට ඒකෙන් රටට ලැබෙන ප්‍රතිඵල කියන්නේ හිතීමෙන් අනතුරු ඇගේ හෘද සාක්ෂියට අනුව සහාය පළ කරලා තිබුණලු 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට. හොඳයි එහෙනම් මෙතනින් මම නවත්තනවා මේ වැඩසටහන. අපි තවත් වැඩසටහනින් හම්බෙමු. හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එකේ පත්තරයක ඉංග්‍රීසි. එහෙනම් ස්තුතියි නරඹුවට. සුබ දවසක්.